පළමුවෙන්ම මුස්ලිම් සමස්ත ලංකා මුස්ලිම් විද්වතුන්ගේ සංගමය මුස්ලිම් ජනතාවට කවුරුත් අපි ෆෝස් කරලා නැහැ. ඕගලන් අපි හලාල් සර්ටිෆයි කරන කෑම විතරයි කන්න ඕනේ කියලා. හැබැයි ඕනෙම මුස්ලිම් වරයෙකුට සිල්වත් දැහැමි ඕනෙම මුස්ලිම් වරයෙකුට දන්න දෙයක් තමයි ඒක මුස්ලිම් වරයෙකු හැටියට මම හලාල් දේ තමයි අනුභව කරන්න ඕනේ කියලා. ජමියතුල් උලමා කාටවත් ෆෝස් කළා නෑ අපේ ලෝගෝ එක බැලුවොත් විතරක් කන්න ලෝගෝ එක නැති දේවල් කන්න එපා නෑ ඒවා කියලා නෑ අපි. හැබැයි ඕනෙම දැහැමි මුස්ලිම් වරයෙකුට දන්නවා මම මුස්ලිම් වරයෙකු හැටියට හලාල් දේවල් තමයි අනුමත දේවල් තමයි මම අනුභව කරන්න ඕනේ කියලා. මම කිව්වා වගේ දැන් කාලේ e-code system එකක් තියෙනවා. ඒ කාලේ අමුද්‍රව්‍ය දිහා අපිට බලලා තීරණයක් බලන්න පුළුවන් මේ අමුද්‍රව්‍යයන් තමයි තියෙන්නේ ඒකෙන්ද ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි දැන් කාලේ අමුද්‍රව්‍ය වුණත් ඊ타ත්ම ව්‍යාකූලයි. ඒ අමුද්‍රව්‍ය කොහෙන්ද එන්නේ කියන එකත් අපි දන්නේ නැහැ. ඒ වගේම e-codes දැම්මම ඒ e-code එක දිහා බලලා ඒක මුස්ලිම් වරයෙකුට තීරණයකට එන්න බෑ. මේ e-code එක පිටිපස්සේ තියෙන අමුද්‍රව්‍ය මේක plant based නැත්නම් animal based කියන එක. මේක සතුන්ගෙන් ගත්ත දෙයක්ද නැත්නම් පැලෑටි වලින් ගත්ත දෙයක්ද? ඒකෙන්ද කිසිම මුස්ලිම් වරයෙකුට ඉන්ග්‍රීඩියන්ට්ස් දිහා විතර බලලා මේක හලාල් මේක හරාම් කියන එක හරි අපහසුයි. දැන් පොදුවේ ලංකාවේ ඉන්න මුස්ලිම් වරුන්ට හොඳට දන්නේ දෙයක් තමයි ජමියතුල් උලමා යම් කිසි දෙයක් සහතික කරලා තියෙනවා නම් ඒකේ e-codes දිහා අපි බලන්න අවශ්‍ය නැහැ. ඒකේ අමුද්‍රව්‍ය දිහා බලන්න අවශ්‍ය නැහැ. ඒහා සම්බන්ධ ටෙක්නිකල් ඩිවිෂන් එක ඒ හැම පරිේශනයක්ම කරලා තමයි මේ සහතිකය නිකුත් කරලා තියෙන්නේ. ඒකින්ද හැම මුස්ලිම් වරයෙක්ම ඉදිරිපත් වෙන්නේ මේ ජමියතුල් උලමා ලෝගෝ එක තියෙන දේවල් අනුභව කරන්න තමයි. හැබැයි කාටවත් අපි ෆෝස් කරලා නැහැ. ඒක මුස්ලිම් වරයෙකුගේ මම කිව්වා වගේ ඒක දෛනික වගකීමක් එදිනෙදා වගකීමක් තමයි හලාල් අනුභව කරන්න ඕනේ කියන එක. ඒකින්ද කඩේකට ගියා නම් ඒ හලාල් තියෙන බිස්කට් එක තමයි යා ගන්න යන්නේ. හලාල් කියන යෝගට් එක තමයි යා ගන්න පෙළඹෙන්නේ. ඇයි? මේක ජමියතුල් උලමා වල්ලා තියෙන හින්දා. අපි ෆෝස් කරේ නැතත් එම පුද්ගලයා තමාගේ හිතු මැතු ආකාරයට ගිහිල්ලා වෙන එකක් ගත්තු පළියට ජමියතුල් උලමා ගිහිල්ලා ඔයා හරාම් කරනවා කියලා කියන්න යන්නෙත් නැහැ. අපි සහතික නොකරපු දේවල් හැම එකක්ම හරාම් කියලා කියන්න අපි සූදානමුත් නැහැ. ඒකත් හැම එක්කෙනෙක්ම දැනගන්න ඕනේ. අපි සහතික නොකරපු දේවල් හැම එකක්ම හරාම් ඉස්ලාමයේ තහනම් කියලා අපිට කියන්න බෑ. ඇයි? ඒකේ තියෙන අමුද්‍රව්‍ය කුමක්ද කියන එක අපි හරි හැටි හොයලා බලලා නැතුව අපිට ඒක හරාම් කියලා තහනම් කියලා කියන්න බෑ. අපි පොදු ජනතාවට කියන්නේ එකම එක දෙයයි. ජමියතුල් උලමා සහතික කරපු දේවල් බය නැතුව අනුභව කරන්න පුළුවන්. ජමියතුල් උලමා සහතික නොකරපු දේවල් පිළිබඳව ජමියතුල් උලමා නිහඬයි. අපි ඒක කණ්ඩ කියන්නෙත් නැහැ, කණ්ඩ එපා කියලා කියන්නෙත් නැහැ. සමහර කස්ටමර්ස්ලා මුස්ලිම් කස්ටමර්ස්ලා අපිට ෆෝන් කරලා අහනවා ජමියතුල් උලමාද අංශයද ඔව් මේක අපිට කණ්ඩ පුළුවන්ද? මෙම ප්‍රොඩක්ට් එක නිෂ්පාදනය අපි සහතික කරලා නැහැ. ඒකින්ද අපිට හලාල්ද හරාම්ද කියලා දන්නේ නැහැ. දන්නේ නැත්නම් දන්නේ නැහැ කියලා තමයි කියන්න ඕනේ. හැබැයි මේ බිස්කට් එක අපි හලාල් කියලා සහතික කරලා තිනවා. මේක ඔයා කන එකේ අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. මේක අපි සහතික කරලා තියෙන හින්දා. ඒකින්ද මුස්ලිම් වරුන් හැටියට ඒගොල්ලන් පෙළඹෙන්නෙම මේ සඳහා තමයි. ඒ වගේම ආපු දෙවෙනි ප්‍රශ්නේ මේක ව්‍යාප්ත වෙනවා. හුඟා දේවල් වලට මේ හලාල් කියන එක ව්‍යාප්ත වෙනවා කියන එක. Wherever there is a process, there is a need for halal. ඒ කියන්නේ යම් කිසි process එකක් තියෙනවා නම් එතනදී හලාල් සර්ටිෆිකේෂන් එකේ අවශ්‍යතාවයක් තියෙන්න පුළුවන්. හැම කෙනෙක්ටම තියෙන ප්‍රශ්නයක් තමයි මේ වතුරටයි මේ හලාල් දෙන්නේ කියන්නේ. මේක ව්‍යාප්ත වෙලා මේ මොනවද මේ කුකුලට ස්ටාර්ට් කරපු හලාල් එකයි මේ වතුරටයි වෙලා තියෙන්නේ කියන එක. හොඳින් තේරුම් ගන්න ඕන දෙයක් තමයි ඇත්තටම මහවැලි, කැලණි, කලෝ, වලවේ, ගංගාවන් මෙතනින් එක්කෙනෙක් ගිහිල්ලා වතුර බෝතලයක් අරන් ආවා නම් මේක අපි හරාම් කියලා කියන්නේ නැහැ. හැබැයි ඒ වතුර පියුරිෆයි කරන සිස්ටම් එක පියුරිෆිකේෂන් සිස්ටම් එකේ පවිත්‍ර කරන ඒ සිස්ටම් එකේ එක ස්ටේජ් එකක් තියෙනවා. ඒක කාබන් එක ඇතුලෙන් යන්න ඕනේ. ඒ කාබන් කියලා කියන වෙලාවේ ඒක සමහර වෙලාවට චාකෝල්. ඒ කියන්නේ අඟුරු වලින් ගන්නත් පුළුවන්. ඒ අඟුරු කියලා කියනකොට සත්ව ඇටකටු, මිනිස් ඇටකටු වලින් ගත්ත අඟුරු කාබන් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි දන්නවා පොල් කටු වලින් ගත්ත කාබන් වෙන්නත් පුළුවන්. දැන් ඉස්ලාමයට අනුකූල මම කියන්නේ නෑ ඉස්ලාම් විතරක් කියලා. මම හිතන්නේ හැමදෙනාම මාත් එක්ක එකඟ වේවි. මිනිස් ඇටකටු, සත්ව ඇටකටු මාර්ගයෙන් ගත්ත කාබන් ඒක අපිට පිරිසිදුයි කියලා කියන්න අමාරුයි. ඒක හින්දා ඉස්ලාමය කියන්නේ වතුර පියුරිෆයි කරන වෙලාවේ දැන් ඒ ස්ටේජ් එක පනින අවස්ථාවක කාබන් කියලා කියනකොට there is a process and there is a need for halal certification.
එතන හලාල් වලටත් අවශ්‍යතාවයක් තියෙනවා. ඇයි? මෙතන පාවිච්චි කරලා තියෙන ඇටකටුද එහෙම නැත්නම් පොල් කටු වලින් ගත්ත කාබන්ද කියන එක. ඒකින්ද මේ වගේ ඒ වගේම සමහර කට්ටිය අහනවා මේ පේන් බ්‍රෂ් වලට හලාල් අවශ්‍ය. පේන් බ්‍රෂ් හොඳින් අහගන්න ලංකාවට එන සමහර පේන් බ්‍රෂ් වල් ඌරන්ගේ රෝම වලින් හදපු පේන් බ්‍රෂ්. පේන් බ්‍රෂ්. දැන් වල් ඌරන්ගේ රෝම වලින් හදන පේන් බ්‍රෂ් ඉස්ලාමයට අනුකූලව අපි කියන්නේ හරාම් කියලා. මේක තහනම්. දැන් මෙතනදිත් ඇයි මේ පේන් බ්‍රෂ් වලට අයි හලාල්? හැබැයි අපි කියන්නේ සිමෙන්ති වලට අපි තාම හලාල් දීලා නැහැ. දෙන්නෙත් නැහැ. හඳුන් කුරු වලටත් දුන්නේ නැහැ. හැබැයි මෙතන පේන් බ්‍රෂ් එකට ඕව අපි දීලා තියෙනවා. ඇයි? එතන අවශ්‍යතාවයක් තියෙන හින්දා දුන්නා. වතුරට ඇයි? එතන අවශ්‍යතාවයක් තියෙන හින්දා දුන්නා. ඒ කියන්නේ අවශ්‍යතාවයට අනුකූලව තමයි හලාල් සර්ටිෆිකේට් දෙන්නේ මිස අපිට නැත්නම් මේ concept එක ව්‍යාප්ත කරන්න ඕනේ කියන අවශ්‍යතාවයක් නොවේ. ජමියතුල් උලමා වලින් දෙන හලාල් සහතිකය මේකත් එක්තරා ප්‍රමිතියක් තමයි. හැබැයි මම කියන්නේ නැහැ ගවර්න්මන්ට් එක යටතේ තිබෙන්නා වූ ප්‍රමිති සහතිකයක් කියලා මම කියන්නේ නැහැ. It is a standard. What standard? It is a halal standard. දැන් ISO SLS මේකත් එක්තරා ස්ටෑන්ඩඩ් එකක් තමයි. හැබැයි මම කිව්වා වගේ දැන් ඒ ඌරන්ගේ වල්ලූරන්ගේ රෝම වලින් හදපු ඒ පේන් බ්‍රෂ් එක ඒ නිෂ්පාදනය කරන ආයතනයට SLS සහතිකයක් ගන්න ඕනේ නම් ගන්න පුළුවන්. ISO සහතිකයක් ගන්නවා නම් ගන්න පුළුවන්. They will be pass in those standards. හැබැයි හලාල් සහතිකය කියලා කියනකොට අපි දන්නවා මම කිව්වා වගේ ඉස්ලාමයේ තහනම් කරපු එක අමුද්‍රව්‍යයක් තමයි ඒ වල්ලූරන්ගේ රෝම කියලා කියන එක. මෙම හලාල් සහතිකයේදී අපි කියන්නේ ඕගලන්ට SLS සහතිකය හරි ISO සහතිකය හරි හැබැයි මුස්ලිම් වරුන් හැටියට අපිට මේකට හලාල් සහතිකයක් දෙන්න බෑ කියන එක තමයි මේකේ විස්තරය කියන එක අපි වෙනස කියන එකත් අපි හොඳට තේරුම් ගන්න ඕනේ. ප්‍රොසීජර් එක කොහොමද කිව්වොත් යම්කිසි ආයතනයකට හලාල් සහතිකයක් අවශ්‍ය නම් අපි කාටවත් ෆෝස් කරන්නේ නැහැ. අවශ්‍ය නම් they will send a request letter. ඒගොල්ලන් අපිට රික්වෙස්ට් ලෙටර් එකක් යවාවි අපිට හලාල් සහතිකයක් අවශ්‍යයි කියලා. ඒගොල්ලන්ට අපි ඇප්ලිකේෂන් එකක් යවනවා. ඒකත් එක්කම අපේ SOP එකක් යවනවා. Standard Operational Procedure do's and don'ts මේ වගේ තමයි අපි හලාල් සර්ටිෆිකේට් එක දෙන්නේ. ඒගොල්ලන් ඒ SOP එක සම්පූර්ණයෙන්ම කියවුවට පස්සේ ඒ ඇප්ලිකේෂන් එක සම්පූර්ණයෙන්ම ඒගොල්ලන් පුරවාවි. ඒ ඇප්ලිකේෂන් එක පුරවන වෙලාවේ ඒගොල්ලන් පාවිච්චි කරන්නා වූ අමුද්‍රව්‍ය උදාහරණ වශයෙන් පේන් බ්‍රෂ් එක නම් ඒ පේන් බ්‍රෂ් එක හදන්න පාවිච්චි කරන අමුද්‍රව්‍ය ඒගොල්ලන් ඒකේ පෙන්눔 කරાવી. දැන් මේ ඇප්ලිකේෂන් එක ජමියතුල් උලමා වලට හලාල් අංශයට කවද්ද එන්නේ? එදා ඉඳන් අපි ඒගොල්ලන්ව ඔඩිට් කරන්න යනවා. ඒ ඉන්වෙස්ටිගේෂන් එකේ ඔඩිට් එකේ ඉස්ලාමයේ තහනම් කරපු අමුද්‍රව්‍ය තියෙනවා නම් we will show them alternatives. මේක නැතුව මේ විකල්ප ක්‍රමය අනුව ආවනම් ඔයගලන්ට හලාල් සර්ටිෆිකේට් එක දෙන්න පුළුවන්. එතනත් අපි ෆෝස් කරන්නේ නැහැ. ඒක ආයතනයක් කිව්වොත් නේ අපිට විකල්ප ක්‍රමයක් නැහැ. අපිට හලාල් අවශ්‍ය නැහැ කිව්වොත් බොහොම ස්තුතියි අපි එන්නම් කියලා එනවා එච්චරයි. ඒකින්ද there is a investigation. ඒ ඉන්වෙස්ටිගේෂන් එකෙන් පස්සේ අපිට සනාත වුණා නම් මේකේ අමුද්‍රව්‍ය ඉස්ලාමයට අනුකූලව දෙයක් තමයි. එහෙනම් අපි ඒක සහතික කරනවා. ඇත්තෙන්ම විපක්ෂ නායක ගරු රනිල් මැතිතුමා කියපු ප්‍රකාශය ඔහුගේ පෞද්ගලික මතයක්. මේ ලංකාවේ ඕනෙම කෙනෙකුට තමාගේ මතය කියන්න පුළුවන්. ඒ අනුව ඔහු තබපු මතය තමයි මේක ආණ්ඩුව යටතේ ආවනම් හොඳයි කියන මතය. දැන් මුළු ලෝකෙම හලාල් සහතික කරන ආයතන දිහා බැලුවා නම් අපිට වගකීමෙන් යුතුව කියන්න පුළුවන් මුළු ලෝකෙම රටවල් 4ක තායිලන්තය බෞද්ධ රටක්, ඒ වගේම සිංගප්පූරුව, ඒ වගේම මැලේසියාව, ඒ වගේම රටවල් 3යි. මේ රටවල් තුනේ බ්‍රේසිල් මේ රටවල් 3-4 මේගොල්ලන් හලාල් සහතිකය දෙන්නේ ඇත්තෙන්ම ආණ්ඩුවේ අනුග්‍රහයත් එක්ක. හැබැයි ලෝකයේ මම කිව්වා වගේ 60කටත් වඩා අධික හලාල් සහතික කිරීමේ ආයතන තියෙනවා. හැබැයි ඒවා කිසිම දෙයක්ම ආණ්ඩුව යටතේ නැහැ. ආණ්ඩුව යටතේ ඒ කියන්නේ ආණ්ඩුවට විරුද්ධයි කියන අර්ථයක් නෙමෙයි. It is a association which lends a service to the community and it takes a fee. එච්චරයි. ඒ වගේ ජමියතුල් උලමා දැන් තියෙන තත්ත්වය කුමක්ද කිව්වොත් it is a association, it lends a service and it takes a fee. දැන් මෙතන අපි ඇත්තටම කිව්වා වගේ උත්තරීතර බලමණ්ඩලත් එක්ක අපේ සාකච්ඡාවන් තියෙනවා.
යම් කිසි ආකාරයක negotiations ආවනම් අපි ඒක ඒ අවස්ථාවල් වල ඩිස්කස් කරන්නත් ලෑස්ති. මේ ලෝකයේ තියෙන තත්වය කොයි රටේ තත්වය අපි අනුගමනය කරොත් හොඳයිද කියන එක ඒ අවස්ථාවල් වලදී අපිට ආණ්ඩුවත් එක්ක කතා කරන්න අපි විවෘතයි. ඇත්තටම මේ මාතෘකාව තාමත් අපිට ආවෙම නැහැ. ඒ මාතෘකාව ආවට පස්සේ ඇත්තටම අපේ සභාව ඉන්නවා. ඒ සභාවත් එක්ක අපිට ඉඳගෙන ඩිස්කස් කරන්න පුළුවන්. ඇත්තටම මේ කන්සෙප්ට් එක මුළු රටටම දියුණුවක් ඇති වෙන්න. ඒකෝත් ඉකොනොමිකලි මේ හලාල් සර්ටිෆිකේට් එකෙන් ලංකාවට ලොකු දියුණුවක් තියෙනවා. 120ක ඉන්කම් එකක් තියෙනවා ෆොරින් ඉන්කම්ස් වලින් මේ හලාල් සර්ටිෆිකේට් එක හින්දා. ලංකාවට කිනම් මාර්ගයෙන් යහපතක් ඇති වෙනවද? ඇත්තටම මුස්ලිම් වරුන් හැටියට අපිත් කැමති මේ ලංකාවට යහපතක් වෙන ඕනම ක්‍රමයකින් කරන්න. Yes, that's why I clearly said Jamiatul Ulama is registered as an association. It is registered as an association. There are several associations and some charitable associations. They have some services and they take a service for it. And we are ready clearly to say that this is not a company. It is not a joint stock company where there are shareholders, directors, they are looking for the profit, whatever dividends are they want to distribute it themselves. No, this is an association. So under an association, rendering service is permissible. There are some associations, I don't want to name it, they have an ambulance service. They do that service and they take a fee. Those associations. So in the same way, Jamiatul Ulama is an association. It has a service of rendering certificate for halal. So for that they are taking a fee just to cover their cost. So we cannot say that it is against the government rule. It is under association. So it is permissible for us according to the land law to do. Maktab ක්‍රමයට විවේචනයක්. Maktab කියලා කියන්නේ ඇත්තටම දහම් පාසල. බෞද්ධ ආගමේ හැම ඉරිදාවමකම ළමයි පන්සලට ගිහිල්ලා දහම ඉගෙන ගන්නවා වගේ මුස්ලිම් වරුන් හැටියට අපේ සතියකට එකපාරක් නෙමෙයි සතියකට දවස් 5ක් හැමදාම ආෆ්ටර් ස්කූල් පල්ලි වලට එනවා දහම් පාසලට එනවා. දැන් දහම් පාසලේ වුණත් අපි අපේ කුඩා ළමයිට ඒ කළු ඇඳුමක් ගැහණු ළමයිට අපි ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා. that is their costume. එක ස්කූල් එකකට මුස්ලිම් ගැහණු ළමයෙක් යන වෙලාවේ ශල්වාර එකයි කමීස් එකයි කොස්ටියුම් එකක් තියෙනවා වගේ ඇත්තටම මෞලවිතුමා කිව්වා වගේ අපි සීලාචාරකම උගන්වන්න අපේ ළමයි ලපටිව පොඩි කාලෙම උගන්වනවා දිරිගන්නවනවා මිස අපි කාටත් ඇත්තටම අන්තවාදය හෝ නැත්නම් ෆන්ඩමෙන්ටලිස්ට් හැටියට කිරීමට හෝ ත්‍රස්තවාදය ප්‍රොමෝට් කිරීම සඳහා ඒ කොස්ටියුම් එක දීලා නැහැ. අපිට ඕනේ අපේ ළමයි ලැජ්ජාවත් එක්ක ඊ타මත්ම සීලාචාරව තමන්ගේ ඇඳුම් අඳින්න ඕනේ කියන එක තමයි අපේ කැමැත්ත. ඒ වගේම අපේ මක්තබ් සිස්ටම් එක යටතේ අපි උගන්වන සිලබස් එක. ඒ සිලබස් එක බලන්න අවශ්‍ය නම් ඒ සිලබස් එක ඉංග්‍රීසි භාෂාවෙන් උත් තියෙනවා. ඒ වගේම ඒක දෙමළ භාෂාවෙන් උත් තියෙනවා. සිංහල මාධ්‍යයෙන් උත් තියෙනවා. කාට හරි අපි මේ දහම් පාසල් වල මොනවද උගන්වන්නේ කියලා බලන්න ඕනේ නම් අපි විවෘතයි ඕනෑම අවස්ථාවක් ඇවිල්ලා ඒ සිලබස් අහන්න පුළුවන්. ඒ සිලබස් වල අපි මොකද්ද උගන්වන්නේ කියන එකත් දැනගන්න පුළුවන්. ඔබ තමුන්නාන්සේලා මෙම ස්ථානයට පැමිණ මේ බාරදූර කර්තව්‍යයට මාධ්‍ය කියන්නේ ඉතාමත්ම වගකීම් සහිත ආයතනයක්. මාධ්‍ය තුලින් මේ රටේ යහ දේවල් වර්ධනය කරගන්නට අපිට විශාල වශයෙන් ශක්තියක් ලැබේවි. ඒ නිසා තමුන්නාන්සේලා මෙම ස්ථානයට පැමිණ මේ කටයුත්තට සහභාගී වීම ගැන ඉතාමත්ම ගෞරවපූර්වක තමුන්නාන්සේලාට අපි ස්තුතිය පුද කරනවා. අවසාන වශයෙන් මම කරුණු දෙකක් විතරක් කියන්න කැමතියි. මේ මුස්ලිම් විරෝධී වෛරයක් ඇති කරන්නට විවිධ වැරදි පදනම් විරහිත දේවල් අලෙවි කරන්න එපයි කියලා මම මේ විවිධ ආයතන වලින් ඉල්ලා සිටින්න කැමතියි. සිංහල බෞද්ධ ජනයාට ඒ අයගේ අයිතිවාසිකම් පිළිබඳව විවිධ ආයතන අවශ්‍යයි. අපි කිසිම ආයතනයකට එක්ක අමනාපයක් නැහැ. ඒවා තිබිය යුතුයි. ඒවා තිබීම නරක කියලා අපි කියන්නේ නැහැ. නමුත් එම ආයතන තමන්ගේ අරමුණු යහ අරමුණු සාක්ෂාත් කරගන්නට කටයුතු කරනවා මිසක් වාර්ගික වශයෙන් එක කොටසක් තෝරගෙන ඒ අයව මේ රටේ ද්‍රෝහීන් හැටියට හංවඩු ගහලා වෛරයක් ගොඩනගන්න ඉදිරිපත් වෙන්න එපා. බුදුදහමත් ඊ타මත්ම පැහැදිලි. මම හිතන්නේ ධම්මපදයේ යමක වර්ගයේ බුදුන් වහන්සේ දේශනා කළේ නහි වේරේන වේරාණි සම්මන්තිද කුදාචනං ආවේරේනව සම්මන්ති එස ධම්මෝ සනාතනෝ සබ්බේ සත්තා භවන්තු සබ්බේ සත්තා. මේක බෞද්ධ ඉගැන්වීම. මම පන්සල ඉගෙන ගත්තු කෙනෙක්. ඒ නිසා බෞද්ධ ධර්ම ප්‍රගුණ කරන්න අවශ්‍යයි බෞද්ධයින්. ඒ තුලින් සාමය, සමගිය, සහෝදරත්වය
මේ රටේ සංවර්ධනයට අවශ්‍ය එකමුතුව අපිට අත්වැල් බැඳගෙන ඉදිරියට යන්න පුළුවන්. අපි මැරෙනකොට අපි මේ මිහිතලේ මත හැමදාම ඉඳ ආපු මිනිස්සු නෙවෙයි. හෙට දවසේ මැරිලා යනවා. මැරෙනකොට අපි මේ රටේ සාමය සෞභාග්‍ය පිරිච්ච රටක් ඉතිරි කරලා යන්න ඕනේ. වෛරය ක්‍රෝධය එකිනෙකා එනකොට ගන්න සමාජයක් ඉතිරි කරලා යන්නට කිසි කෙනෙක් තමන්ගේ සිත් තුළ හැඟීම් ඇති කර නොගත යුතුයි. මේක සියලු දහම් වලට පටහැනි. ඒ නිසා මගේ කාරුණික ආයාචනය මාධ්‍ය ඉතාමත්ම වැදගත් ආයතනයක්. මාධ්‍ය ඉතාමත්ම වගකීම් සහිත ආයතනයක්. ඒ නිසා තමුන්නාන්සේලා මෙතෙක් ක්‍රියා කළ ආකාරයට මෙවැනි වැරදි කරුණු අලෙවි කරන අයට ඒ අයගේ දේවල් වලට අනවශ්‍ය ප්‍රචාරය ලබා දීලා කරුණාකරයට කියන්නේ මේක මුස්ලිම් අයගෙන් හොය තෝර බේරගත්තද කියන ඉල්ලීම ඉදිරිපත් කරන්න. තමුන්නාන්සේලාට ප්‍රශ්න අහන අවස්ථාවක් තියෙනවා. මුස්ලිම් ආයතනයකින් ඉස්ලාමීය විද්වතුන්ගෙන් මේ පිළිබඳව කරුණු නිවැරදිව අවබෝධ කරගත්තාද කියන ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න. අපි නිතර විවෘතයි. අපි ඕනෑම තැනකට ඕනෑම කෙනෙකුට ඒ අයට පැහැදිලි කිරීම ඉදිරිපත් කරන්න සූදානම් ඉන්නේ.